අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆයිනෑන්ෂල් රිපෝට් එකක් කොහොමද කියවන්නේ කියලා. අද ෆයිනෑන්ෂල් රිපෝට් කියන පළවෙනි වීඩියෝ එක විදියට අපි ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ගැන කතා කරනවා. අපි එකට සමාගමක් තෝරගෙන ඉන්න ඕනේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩීප් ප්‍රොඩක්ට් කියන සමාගම ගැන. ඉස්සෙල්ලාම අපි කම්පැනි සර්ච් කරන තැන අපිට ඕන සමාගම මේ වගේ සර්ච් කරන්න පුළුවන්. ඩීප් ප්‍රොඩක්ට් කියන්නේ ග්ලව්ස් මේන්ව ග්ලව්ස් නිෂ්පාදනය කරන සමාගමක්. ඒ කියන්නේ ග්ලව්ස් එක්ස්පෝර්ට් කරන සමාගමක්. අපි බලමු මේකේ ෆයිනෑන්ෂල් රිපෝට් කොහොමද කියවන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ෆයිනෑන්ෂල් රිපෝට් ඩවුන්ලෝඩ් කරගන්න අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙහෙම යටට ගියාම මෙතන තියෙන ෆයිනෑන්ෂියල් කියලා. අපි ඒක ක්ලික් කරවුවාම මෙතනින් අපිට ඇනුවල් රිපෝට්, ක්වාටර් රිපෝට් කියලා රිපෝට් වර්ග දෙකක් තියෙනවා. ඇනුවල් රිපෝට් කියන්නේ වාර්ෂිකව නිකුත් කරන රිපෝට් එක. ක්වාටර් රිපෝට් කියන්නේ කාර්තු වශයෙන්, ඒ කියන්නේ අවුරුද්ද කොටස් 3කට බෙදලා කාර්තු වශයෙන් නිකුත් කරන ෆයිනෑන්ෂල් රිපෝට් එක තමයි ක්වාටර් රිපෝට් එක කියන්නේ. අපි ඇනුවල් රිපෝට් එක ගැන කතා කරොත් මේ ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අපි ක්වාටර් රිපෝට් කියවන්නත් දැනගෙන ඉන්න ඕනේ. ඒකත් ඇනුවල් රිපෝට් වගේම තමයි. අපි ඇනුවල් රිපෝට් කොහොමද කියවන්නේ ගැන ගත්තාම ක්වාටර් රිපෝට්ත් කියවන්න පුළුවන්. ක්වාටර් රිපෝට් වලින් අපි ගන්නේ දැන් ඇනුවල් රිපෝට් එක සමහරක් කාට අවුරුද්දේ අන්තිමේටම වගේ තමයි නිකුත් වෙන්නේ. එතකොට අවුරුද්දේ මැද වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඇනුවල් රිපෝට් එක නිකුත් වෙනකන් අපි මේ සමාගම ගැන අදහසක් ගන්න ක්වාටර් රිපෝට් එක කියවන්න පුළුවන්. ඒ කියන්නේ මේක මාස 3න් 3ට ඉදිරිපත් කරන හින්දා අපි ඇනුවල් රිපෝට් එක එනකම් බලන් ඉන්න ඕනේ. අපිට මේකෙන් කම්පැනි ගැන අදහසක් ගන්න පුළුවන්. ඇනුවල් රිපෝට් එකට අපි ගියාම අපි ඊළඟට බලන්න ඕනේ අපි කියවන මූල්‍ය වර්ෂය. ඒතර මෙතන ඇනුවල් රිපෝට් එකේ තියෙන්නේ 2020-21. එතකොට අපි මේ වගේ මෙතනින් රිපෝට් එක මෙහෙම ක්ලික් කරවුවාම අපිට මේව රිපෝට් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට මේක ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේකේ අපිට දැන් අපි මේ රිපෝට් එක අපි ඉස්සෙල්ලාම කියවන්න බලාපොරොත්තු වෙන එක අපිට දැන් මේකේ පිටු 216ක් තියෙනවා. 212ක් තියෙනවා. අපි ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගියාම මේ සමාගම ගැන යම්කිසි අදහසක් දෙනවා. ඉස්සෙල්ලාම මේකේ මේ සමාගම ගැන තියෙන හැම විස්තරයක්ම මේ රිපෝට් එක කිව්වොත් අපිට දැනගන්න පුළුවන්. ඉස්සෙල්ලාම බලන්න ඕන කන්ටෙන්ට් එක. කන්ටෙන්ට් එකෙන් අපිට හොයාගන්න පුළුවන් අපිට ඕනේ මොන රිපෝට් එක. දැන් මේකේ පිටු 212 තියෙනින්ද අපිට හොයාගන්න අමාරු වෙන්න පුළුවන් ෆයිනෑන්ෂල් රිපෝට් තියෙන්නේ කොහෙද කියලා. එතකොට අපිට මේකේ කෙලින්ම ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියලා එවුවා මෙතනින් පිටුව ලකුණු කරලා තියෙනවා. ඒතර අපිට කෙලින්ම 122 පිටුවට ගියාම අපිට ෆයිනෑන්ෂල් රිපෝට් වලට යන්න පුළුවන්. ඒකින්ද අපිට මේ කන්ටෙන්ට් එකෙන් අපිට ගන්න පුළුවන් අපිට අවශ්‍ය තොරතුරු කොහෙද මේ රිපෝට් එක තියෙන්නේ කියලා හොයාගන්න අපිට මේ කන්ටෙන්ට් එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක පල්ලෙහාට ගියාම මේ සමාගමේ මිෂන් එක මේවා අපි දැනගෙන කියවලා දැනන් ඉන්න එක හොඳයි. ආයේ මේකේ තියෙන ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන රිපෝට් ප්‍රොජෙක්ට් මොනවාද ඒ හැම විස්තරයක්ම මේකේ තියෙනවා. ඊට පස්සේ තව පල්ලෙහාට ගියාම තියෙනවා මේකේ චෙයාමන් and මැනේජින් ඩිරෙක්ටර් මැසේජ් කියලා. ඒ කියන්නේ එයාලා සඳහන් කරන එයාලා මේ කම්පැනි ගැන යම්කිසි විස්තරයක් දීලා දෙනවා. දැන් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ සමාගමේ යම්කිසි කලින් මේ ඇනුවල් රිපෝට් එකේ පාඩුවක් වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ කට්ටිය ප්‍රොෆිට් එක අඩු වෙලා තියෙනවා නම් ඒකට හේතු මේ කට්ටිය මේ චෙයාමන් හරි මැනේජින් ඩිරෙක්ටර් වගේ ඒ මැසේජ් එක දක්වනවා. මේක කියවලා අපිට මේ කම්පැනි ඉදිරිය ගැන යම්කිසි තක්සේරුවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කට්ටිය ඉස්සරහට කරන්න තියෙන ප්‍රොජෙක්ට් ඒ වගේ ඵලදායීත්වය ඔක්කොම මේ මැනේජින් චෙයාමන් හරි මැනේජින් ඩිරෙක්ටර් හරි ඒ කට්ටියගේ ඒ කොටසේ දක්වනවා.
තව දැන් අපි බලමු දැන් මෙතන ඩිරෙක්ටර්ලා කවුද ඒ හැම විස්තරයම මෙතනින් දක්වලා තියෙනවා මේ ඩිරෙක්ටර්ලා ගැන විස්තර බෝඩ් ඔෆ් ඩිරෙක්ටර් කියලා ඒ කට්ටියගේ විස්තර ඔක්කොම දක්වලා තියෙනවා දැන් අපි බලමු ෆයිනෑන්ෂල් සෙග්මන්ට් එකට ගිහිල්ලා ඒ පේජ් එකට ගිහිල්ලා මේ ඇවිල්ලා තියෙන අපේ ෆයිනෑන්ෂල් රිපෝට් එකේ පළවෙනි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සෙග්මන්ට් එකට මේක අපි කියන ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් ඔර් ලොස් කියන නැත්නම් ඉන්කම් ස්ටේට්මන්ට් කියන ඒ ඔක්කොගෙම හඳුන්වන්නේ මේක මේ රිපෝට් එක අපි කියවන්න කලින් ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේක මොන වර්ෂයට අදාළව නිකුත් කරපු වාර්තාවද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම බැලුවා මේකේ මේ තියෙන 2020-21ට අදාළ වාර්තාව. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ මුදල සටහන් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මෙතනින් ඔයාලට පේන්නේ මෙතනින් මේ පෙන්වන්නේ මෙතනින් උඩින් දක්වලා තියෙනවා මේ RS 0.3 කියලා. ඒ කියන්නේ තවත් මේ අගයට 0.3ක් එන්න ඕනේ. එතකොට මේකේ ආය ඒක තමයි මුදල පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ උඩින්ම සටහන් කරනවා නැත්නම් අපිට මේක US ඩොලර් වලින් දෙන්න පුළුවන් සමහර ස්ටේට්මන්ට් එහෙමත් එනවා. ඒකින්ද අපි මේකේ මොන මුදලෙන්ද දෙන්නේ කියලා දැන් මෙතන තව 1000 වලින් මේක වැඩි කරන්න ඕනේ. මේ දීලා තියෙන අගය ඒකත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආයේ මේකේ group the company අපි දැන් බලන්නේ group එකද company එකද කියලා බලන්න. මෙතන අපි ඔයාලට පේනවා මෙතන group එකයි company එකයි කියලා කොටස් දෙකකට මේක බෙදලා තියෙනවා. ඒ කියන්නේ මේකේ company කියන එකෙන් අදහස් වෙන්නේ මේ company විතරක්. ඒ කියන්නේ deep product කියන company එක විතරක් අදාළව කරගත්තාම ඒ company විතරයි. ඒ කියන්නේ gloves නිෂ්පාදනය මූලික කරගත්ත ඒ company විතරක් විස්තර ටික මෙතන තියෙනවා. එතකොට මේ group කියන්නේ මේ company තවත් මේකේ තවත් කොටස් තවත් සමාගම් වල ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම මේකට අදාළ අනිත් සමාගම් ටික මොනවද කියලා මෙතනින් පේනවා ඔයාලට ඒ කියන්නේ 152 පිටුවේ මෙතනින් පේනවා මේ හලවාන හංගල රබර් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් ඒ වගේ මේකේ තව සමාගම් පහක් විතර මෙතනින් පෙන්නනවා. ඒ කියන්නේ group කියලා කියන්නේ මේ ඔක්කොගේම group එක. අතනින් ඒ කියන්නේ මේ සමාගම ආයෝජනය කරලා තියෙන අනිත් සමාගම් වල. එතකොට අනිත් සමාගමුත් ප්‍රතිලාභ ලැබුවාම ඒවත් මේ සමාගම් වල ආයෝජනය කරලා තියෙන හින්දා ඒ සමාගම් වල ලැබෙන ලාභත් මේ සමාගමට යම්කිසි කොටසක් එකතු වෙනවා. ඒතර මේ කට්ටිය යම්කිසි මුදලක් වෙනත් සමාගම් වල ආයෝජනය කරලා තියෙන හින්දා ඒ සමාගම් වලිනුත් මේ කට්ටියට මුදල් ලැබෙනවා. එතකොට ඒ සමාගමුත් එක්කම තමයි අපි ෆයිනෑන්ෂල් රිපෝට් එකේ අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකේ දැන් තියෙනවා මෙතන කොටස් දෙකකට බෙදලා තියෙනවා group and company කියලා. එතන මේ group කියන්නේ අර අනිත් සමාගම් වලිනුත් ඔක්කොම එකතු වෙලා ආපු ආදායම් තමයි මෙතනින් පේන්නේ. company කියන්නේ මේ company එකෙන් විතරයි. දැන් අපි ෆයිනෑන්ෂල් රිපෝට් එක කියවද්දී අපිට මේ company එක නැතුව ඒ group ඔක්කොගෙම ආදායම් වෙනවා නම් අපි බලන්න ඕනේ මේ group කියන එක තමයි අපි කියවද්දී අපිට අදාළ profit එකද ඒ ඔක්කොම බලන්න ඕනේ මේ group column එක යටතේ. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ revenue from contact with customers කියලා. නැත්තම් මේක වෙන අනිත් වෙන රිපෝට් වල තියෙන්න පුළුවන් revenue කියලා විතරක්. ඒ කියන්නේ මේක කියන්නේ ඒ කට්ටිය විකුණුම් ඒ කට්ටියගේ product එක දැන් මේක නම් gloves main කරගත්ත company එකක්. ඒතර ඒ කට්ටිය gloves විකුණලා අද ආදායම තමයි මෙතන බිලියන 46ක් විදිහට 2021 දාලා දෙන්නේ. මෙතනින් තියෙනවා 2020 බිලියන 30යි කියලා. ඒ කියන්නේ 2020ට සාපේක්ෂව 2021 බිලියන 16කින් මේ කට්ටියගේ විකුණුම වැඩි වෙලා තියෙනවා. දැන් මේක මේ විකුණුම් තියෙන සමාගම් වලට තමයි මේක රෙවෙනියු කියලා මෙතනින් පෙන්නන්නේ.
ආය අපි බැංකුවගේ දැන් ගත්තොත් එහෙම බැංකුවල මොකොත් විකුණන්නේ නැහැ. ඒ කට්ටියගේ ආදායම තමයි ඒ කියන්නේ පොලි ආදායම් වලින් තමයි බැංකුවල මූල්‍ය වර්තා ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි බැංකුවල මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට ගිහිල්ලා බලුවොත් රෙවෙනියු කියලා එකක් අපිට බලා ගන්න නැහැ. එතකොට අපි මෙහෙම මම දැන් මෙතන සම්පත් බැංකුවේ ඇනුවල් රිපෝට් එක ගත්තා. ඒකේ තියෙන්නේ මෙතනින් ඔයාලට පේනවා net interest income. ඒ කියන්නේ ඒ කට්ටියට මේකේ පෙන්නන්නේ පොලි ඒ කියන්නේ ඒ කට්ටිය බැංකුවල තියෙන පොලි ආදායමෙන් තමයි ඒ කට්ටියගේ රෙවෙනියු එක හැදෙන්නේ. එතකොට මේක බැංකුවල පෙන්නන්නේ මෙතනින් බැංකුවල පෙන්නන්නේ මෙතන පොලි ආදායම. මොන හරි විකුණුම් තියෙන සමාගම් වල මෙතනින් පෙන්නනවා ඔයාලට පේනවා රෙවෙනියු කියලා. ඒ කියන්නේ විකුණුම්. එතකොට අපි රෙවෙනියු කියන එකෙන් අදහස් වෙන්නේ මේක තමයි අපි පළවෙනි මේක. රෙවෙනියු කියන එකෙන් අදහස් වෙන්නේ භාණ්ඩ හා සේවා වලින් ලද විකුණුම් වටිනාකම. එතකොට මේ කට්ටිය භාණ්ඩ විකුණන්න පුළුවන් නැත්නම් සේවාවක් විකුණන්න පුළුවන්. යම්කිසි සමාගම් වල ඒ කට්ටියගේ ඒ හැම එකෙම විකුණුම් ආදායම තමයි මෙතනින් පෙන්නන්නේ. දැන් අපිට කලින් අවුරුද්දයි මේ අවුරුද්දයි සංසන්දනය කරන්න මේ කට්ටිය 2021යි 2021යි එකයි දාලා දින. එතකොට අපිට පේනවා කලින් අවුරුද්දට සාපේක්ෂව මේ කට්ටිය විකුණුම් ආදායම් බිලියන 16කින් වගේ වැඩි කරගෙන තියෙනවා. එතකොට අපි බැංකු ශේෂ්ඨ මූල්‍ය වර්තාවකරණය කරද්දී තියෙන්නේ පොලි ආදායම්. එතකොට මෙතන පේනවා මේ කට්ටිය ගෲප් එක අපි බැලුවොත් එහෙම 2019ට සාපේක්ෂව 2020 තාම 21 එක නිකුත් වෙලා නැහැ. 2020ට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා බිලියන 44ට ඉඳන් බිලියන 36ට. එතකොට අපි මේ වාර්තා අධ්‍යයනය කළා ඒ කට්ටියගේ ඉන්කම් එක ගැන අදහසක් ගන්න පුළුවන්. දැන් අපි රෙවෙනියු එක කතා කරා ඊළඟට තියෙන cost of sales කියලා. මේක නම් හැම report එකම මෙහෙම වෙන්න පුළුවන්. මේ කියන්නේ cost of sale කියන්නේ ඒ කට්ටිය විකුණුම් වලට ගියපු වියදම්. ඒ කියන්නේ අපි තව එකක් අපි බලන්න ඕනේ මෙතනින් දැන් වරහන් ඇතුලේ තියෙනවා. දැන් මේකේ සමහරක් ඒවා මේව වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඒ වරහන් ඇතුලේ දාලා තියෙනවනේ ඒ කියන්නේ අඩු කිරීම. ඍණ ලකුණක්. ඒ කියන්නේ දැන් මෙතන පේන cost of sale කියන්නේ විකුණුම් වලට ගිය වියදම. ඒ කියන්නේ වියදම අඩු වෙන්න ඕනේ, ආදායම් එකතු වෙන්න ඕනේ, වියදම අඩු වෙන්න ඕනේ. ඒතකොට මෙතන වරහන් ඇතුලෙන් පෙන්නන්නේ යම්කිසි අඩු කිරීමක් තියෙනවා නම් තමයි මේ report වල මේ යටිමුත් තියෙනවා මේ distribution cost කියලා දෙනවා. ඒතකොට ඒකත් අඩු වෙලා තියෙනවා. එතකොට මේකේ අඩු වෙලා තියෙනවා නම් තමා මෙහෙම වරහන් ඇතුලේ පෙන්නන්නේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් මෙතන cost of sales කියන්නේ විකුණුම් වලට ගිය වියදම්. දැන් විකුණුම් වලට ගිය වියදම් මොනවද අපි බැලුවොත් එහෙම දැන් මේ කට්ටිය ග්ලව්ස් නිෂ්පාදනය කරනවානේ. එතකොට මේ කට්ටිය ඕනේ වෙනවා රෙදි ඕනේ වෙනවා යම්කිසි මැටීරියල් ඕනේ වෙනවා. එතකොට මේ මැටීරියල් වලට වියදමක් යනවා. එතකොට ආය යනවා දැන් ගාමන්ට් ෆැක්ටරි වල මේ කට්ටිය මේකට ඉපදවනවා නම් ඒ සේවකයන්ට යම්කිසි පඩියක් ගෙවන්න. එතකොට ලේබර් කොස්ට් එකක් එතනින් ඇත්තේ. තව ආය නිෂ්පාදන වියදම් කියලා නිෂ්පාදන වියදමුත් වෙන්න පුළුවන්. එතකොට cost of sales කියන්නේ මේ කට්ටිය මේ රෙවෙනියු එක ලබා ගන්න කොච්චර මුදලක් වියදම් කරාද කියලා. එතකොට අපිට 2020යි 2021 වර්ෂ බැලුවොත් එහෙම වියදම් ඒ කියන්නේ විකුණුම් වියදම වැඩි වෙලා තියෙනවා. එතකොට බිලියන 25 ඉඳන් බිලියන 34 දක්වා cost of sales වැඩි වෙලා තියෙනවා රෙවෙනියු එකට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ gross profit කියන්නේ මේ විකුණුම් ආදායමෙන් ඒ විකුණුම් වලට ගිය වියදම් අඩු කරවුවම මේ දෙකේ වෙනස තමයි මෙතන gross profit එකෙන් කියන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි නිෂ්පාදනයක් කරද්දී ඒ නිෂ්පාදනයෙන් අපි ලද ආදායමයි ඒ නිෂ්පාදනය කරන්න අපිට ගිය වෙනසයි අතර වෙනස ගියපු මුදලයි අතර වෙනස තමයි gross profit එකෙන් අපි කතා කරන්නේ. එතකොට gross profit එක මෙතනින් පේනවා දැන් මේ දෙකේ වෙනස ගත්තාම විකුණුමයි ඒවට කිය වියදම බැලුවාම 2020 වර්ෂයට සාපේක්ෂව යම්කිසි ඉහළ තත්ත්වයක් තියෙනවා. ඒක කම්පැනි පැත්තෙන් බැලුවම හොඳයි. එතකොට යටින් ආය පෙන්නනවා අද ඉන්කම් ඇන්ඩ් ගේන් ඒ කියන්නේ මේකට වෙනම ලැබෙන ආදායම් මෙතනින් දක්වලා තියෙනවා. ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් කියන්නේ මේකේ පරිපාලන වියදම් මොනවද මේ ඊට පස්සේ යටින් තියෙනවා තවත් ගියපු වියදම් යටින් දාලා තියෙනවා. ඊට පස්සේ අන්තිමටම මෙතනින් තියෙනවා profit before tax. ඒ කියන්නේ මේ අන්තිමට ආව gross profit එකෙමුත් තවත් අර අමතර වෙන මුදල් එකතු කරලා අමතර ගිය වියදම් ඔක්කොම අඩු කරවුවාම
මේ මුදල එනවා. එතකොට ඒ කියන්නේ දැන් අපි හැම සමාගමක්ම ඒ කට්ටියගේ ආදායමෙන් ඒ කියන්නේ ආදායමෙන් වියදම අඩු කරලා එන මුදලෙන් යම්කිසි ටැක්ස් එකක් විතර රජයට අය කර ගන්නවා. එතකොට ඒ ටැක්ස් එක අය කරගන්න කලින් මුදල තමයි profit before tax කියන්නේ. ඒ කියන්නේ මෙතනින් ආවනේ අපිට gross profit එක. ඒ gross profit එකෙමුත් තව වියදම් ආදායම් එකතු කරලා අඩු කරලා ගත්තාම අන්තිමේටම අපිට එනවා profit before tax කියලා. ඒ කියන්නේ මේක තමයි ටැක්ස් එක ගෙවන්න කලින් ඒ කට්ටියේ ලද ආදායමයි වියදම. ඊට පස්සේ මෙතනින් පෙන්නන ටැක්ස් එකේ ආදායම. මේ ටැක්ස් එකක් දැන් මුදලින් අඩු වෙන අතර ඔයාලට පෙන්නන අර මං ඉස්සෙල්ලා කතා කරා වගේ වරහන් දාලා දෙනවා. ටැක්ස් එක තමයි ඊළඟට මෙතනින් අඩු වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ අර ආදායමට වැඩි වෙන්න ටැක්ස් එකත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 310 ඉඳන් බිලියන 1 දක්වා මේ කට්ටියක ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ටැක්ස් එක අඩු කරවුවම profit for the year කියන්නේ මේ කට්ටියගේ ලද ලාභය. ඒ කියන්නේ මේ කම්පැනි විසින් ලද ලාභය තමයි ටැක්ස් එකත් අඩු කරවුවම අන්තිමේටම එන ලාභය තමයි මේ මුදල. ඒ කියන්නේ මේ කට්ටියගේ විකුණුම් වලින් cost of sale අඩු කරලා අනිත් ආදායම් වියදම් ඔක්කොම එකතු කරලා ටැක්ස් එකත් ගෙවුවට පස්සේ අන්තිමේටම මෙතනින් දාලා දෙන profit for the year කියලා. ඒ කියන්නේ මුළු අවුරුද්දට අදාළව මේ කට්ටියගේ ලාභය තමයි profit for the year කියලා මෙතනින් දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා 2020ට සාපේක්ෂව 21 මේ කට්ටියගේ ප්‍රොෆිට් එක මිලියන 850 ඉඳන් බිලියන 5 දක්වා ඉතා ඉහළ ප්‍රතිශතයකින් වැඩිලා දෙනවා. මේකට හේතුවක් තමයි දැන් කොරෝනා වසංගතයත් එක්ක ග්ලව්ස් වලට තියෙන ඉල්ලුම් වැඩි වෙච්ච හින්දා මේ සමාගමේ ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙනවා. දැන් අපි මේ වගේ ප්‍රොෆිට් එක වැඩි වුණාම අපි බලන්න ඕනේ මේ ප්‍රොෆිට් එක වැඩි වෙන්න හේතු මොනවද කියලා. එතකොට ඉස්සරහටත් මේ ප්‍රොෆිට් එක මෙහෙම වැඩි වෙයිද අඩු වෙයිද ඒ හේතු අපි සලකා බලන්න ඕනේ. ඉන්කම් ස්ටේට්මන්ට් එකේ කතා කරන්න තියෙන මේ ටික. එතකොට අපි අන්තිමේටම මේකේ ඉන්කම් ස්ටේට්මන්ට් එකෙන් අපි ගන්නෙ මේ අවුරුද්දේ profit for the year කියන එක තමයි අපි අදහසක් ගන්න. ඒ කියන්නේ මේ සමාගම ලාභ ලබලද පාඩු ලබලද කියලා අදහසක් ගන්න තමයි අපි මේ statement of profit or loss or income statement එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාගමේ ලාභ ලබන සමාගමක්ද පාඩු ලබන සමාගමක්ද කියලා අධ්‍යයනය කරන්න. මේ යටින් තියෙන earning per share එක කියන්නේ කොටස් එක ඉපේ. මේක අපි ratios යටතේ මේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන සරලව කිව්වොත් මේ කට්ටිය එක ෂෙයා එකක් සඳහා රුපියල් 8.63ක් උපයනවා. 2020 උපයලා තියෙන්නේ 1.25. ඒතර 2021 මේ කට්ටිය ඒක වැඩි කරගෙන තියෙනවා. මේක අපි වෙනම කතා කරනවා dividend per share කියන එක. මේ dividend per share කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් එහෙම මේ කට්ටිය අර කලින් මම වීඩියෝ එකදී කතා කරා වගේ ගෙවන ලාභාංශ. එතකොට 2020 වර්ෂය සඳහා ඒ කට්ටිය ගෙවලා තියෙන ලාභාංශ විදියට එක ෂෙයා එකකට අර කාර්තු ඒ කියන්නේ මේ කට්ටිය කොටස් වශයෙන් ගෙවන ඒ ඩිවිඩන්ඩ් ඔක්කොම එකතුව තමයි 740. හැබැයි 2021 වර්ෂයේ 2.30ක ඩිවිඩන්ඩ් එකක් මුළු අවුරුද්ද සඳහාම ගෙවලා දෙනවා. මේවා අපි වෙනම කතා කරනවා. අද අපි ඉන්කම් ස්ටේට්මන්ට් එක ගැන තමයි කතා කරන්නේ. ඉන්කම් ස්ටේට්මන්ට් එක අපි ගන්නේ අන්තිමේටම මේ ප්‍රොෆිට් එක මේ සමාගමේ ප්‍රොෆිට් එක ගැන අදහසක් ගන්න. ඒ කියන්නේ ලාභය ගැන අදහසක් ගන්න තමයි ඉන්කම් ස්ටේට්මන්ට් එක අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ දවසේ මේ වගේම අනිත් කොටස් ගැනත් කතා කරමු. අද අපි කතා කරේ ඉන්කම් ස්ටේට්මන්ට් එක ගැන. අපි ඊළඟ දවසේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.